හරි. එතන අපි ගිය සතියේ වැරදි නිවැරදි කිරීම ආශ්‍රිත ගොඩක් දේවල් කතා කරා. තියරි කොටස් සම්පූර්ණයෙන් අවසන් කරා. හරි. තියරි කොටස නැවත අපි සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ගිණුම් කරන වැරදි ගැන අපි කතා කරා. වැරදි වල ස්වභාවය අනුව වැරදි වර්ග කිරීම. අතිරික්තා දෝෂ කියන්නේ මොනවද? ඌනතා දෝෂ කියන්නේ මොනවදනේ? මූල ධර්ම දෝෂ මොනවද? දීකරණ, ඉලව් දෝෂ, ලිපි දෝෂ. ඒවා ගැන වෙනම සාකච්ඡා කරා. ඊළාට ඒකට අභ්‍යාසයක් කරා. වැරදි සිදුවන ආකාරය අනුව වැරදි වර්ග කරන ආකාරය. මූලික පොත්වල සටහන් කිරීමේ සිදුවන වැරදි. නේද? ලෙජර් ගිණුම් තුලනය කිරීමේ දෝෂ. ලෙජරේ ශේෂයන් ශේෂ පිරික්සුමට උපුටා ගැනීමේ දෝෂ. ඊළාට ශේෂ පිරික්සුම තුලනය වීමට බලපෑම අනුව වැරදි වර්ග කිරීම කියලා තුන්වෙනි එක කතා කරා. ඒකේ වෙන වෙනම වැරදි වර්ග ගණනාවක් තියෙනවා. ඊළාට අවිනිශ්චිත ගිණුම ගැන අවසාන වශයෙන් කතා කරානේ. අවිනිශ්චිත ගිණුම යොදන විදිහ ගැන කතා කරා. ඒ ඔක්කොම කතා කරලා අපි අභ්‍යාස ගාවට ඇවිල්ලා තමයි නතර වුනේ. හරි. ඒතර ඒකේ රෙකෝඩ් එකක් දාලා තියෙනවා. ඒකට ලින්ක් එකකුත් එවුවා නේද? ඒකෙන් ගිහිල්ලා හිටපු නැති අය බලන්න පුළුවන්. ඒතර සම්පූර්ණ විස්තරය එතන තියෙනවා. හරි. එහෙම කරන්න දැන් අපි එහෙනම් අභ්‍යාස වලින් තමයි කරන්න වෙන්නේ. අභ්‍යාස වලින් අල්ලගන්න. දැන් හරබැර ටික පුළුවන් නේද? හිටපු නැති අය දැන් කීප දෙනා එදා හිටියේ හැබැයි. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මේ මැසේජ් එකක් දාන්න. මට ඇහෙන්නේ මයික් එකක් ගහන නිසා. ගැටලු තියෙනවා මැසේජ් එකක් දාපුවම හරි මම බලන්නම්. දෙවෙනි ප්‍රශ්නේ ඉඳන් බලමු අපිනේ. බලන්න මේක වැරදි නිවැරදි කරද්දී ජනසරණ ලියද්දී අල්ලා ගන්න පුළුවන්. හිටියේ නැතත්. හේරත්ගේ ව්‍යාපාරේ 2014 3.31 දිනට පිළිල කළ ශේෂ පරික්ෂුම සමාන නොවියෙන් එහි වෙනස 12400ක අවිනිශ්චිත ගිණුමේ බැරට පිටපත් කරා. ගිණුම් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු පහත වැරදි අනාවරණය කර ගන්නා ලදී. අපිට වැරදි 7ක් දීලා තියෙනවා. වැරදි 7ක් දීලා තියෙනවා. මොනවද බලන්න මේක අහන්නේ? ඉහත එක් වැරදි නිසා ශේෂ පරීක්ෂයේ වෙනසක් ඇති වේද නැද්ද යන සඳහන් කරා. දැන් අර අපි කතා කරපු ඌනතා දෝෂ, අතිරික්තා දෝෂ, මූල ධර්ම දෝෂ, හිලව් දෝෂ, ලිපි දෝෂනේ. ඒවායේදී ශේෂ පරීක්ෂයේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. එක ගිණුමක වැරද්දක් આવොත් විතරයි ශේෂ පරීක්ෂයේ වෙනසක් ඇති වෙන්නේ. එක ගිණුමක දෝෂයක් આવොත් ශේෂ පරීක්ෂයේ වෙනසක් ඇති වෙනවා. ඒ හැර ශේෂ පරීක්ෂයේ වෙනසක් ඇති වෙන්නේ නැහැ නේ. ඔව්. ඊළඟට වැරදි නිවැරදි කිරීමට ජර්නල් සටහන අහනවා. අවිනිශ්චිත ගිණුම අහනවා. වැරදි තිබියදී ගණනය කළද ලාභ 1,25,000ක් ලෙස සලකා සංශෝධිත සුද්ධ ලාභය ගණනය කරා. හරිද? මේකේ ABCD 4ක් අහනවා. දැන් මේක අර මොකද්ද ස්ටඩි පැක් එක තියෙනවනේ කට්ටියගේ. ඒක පරිශීලනය කරන්න ඉපේ. ඒ ස්ටඩි පැක් එකේ දීලා තියෙන ගාන මේක. එතකොට මේ ගාන විතරයි ඒක දීලා තියෙන්නේ. මේකෙන් ඔක්කොම අල්ලගන්න තමයි ගාන දීලා තියෙන්නේ. මේක හැමදේම අහලා තියෙනවා. ශේෂ පරීක්ෂයෙන් හෙළදරව් වෙනවද නැද්ද? ජර්නල් සටහන් ලියන්න කියනවා. අවිනිශ්චිත හදන්න කියනවා. ලාභ සංශෝධනයකුත් කරන්න කියනවා. අපි බලමු එහෙනම් මුලින් ඉඳන් ඒකනේ. අවශ්‍ය ටික රෝල් කරගන්නකො බලන්න ඉන්න. දැන් මුලට රෝල් 7-8ක් තියලා මේක ගහ ගන්නකො බලන්න. පොදු ජර්නල් එක. හරබැර. අපි වැරදි නිවැරදි කරන්නේ පොදු ජර්නල් ඇසුරින්නේ. පොදු ජර්නල් තබන සටහනක් කරහා තමයි වැරදි නිවැරදි කිරීමේ සටහන් ලියන්නේ. වැරදි නිවැරදි කිරීම කරන්නේ පොදු ජර්නල් සටහනක් මගින්. ඒ නිසා පොදු ජර්නල් ඔය විදිහට ඇඳ ගන්න. පොදු ජර්නල් ඇඳ ගන්න. පොදු ජර්නල් ඇඳ ගනිද්දී ප්‍රමාණාත්මක ඉල තියාගන්න. එච්චරක් වුණද බලන්න. දැන් ජනසරං 7ක් ලියන්න තියෙනවන්නේ. ජනසරං 7ක් කියන්නේ සාමාන්‍ය රූල් 14යි 20ක් විතරයි සල්ලක්ෂණ ලියන්න බෑනේ. සල්ලක්ෂ සමග දාගන්න රූල් 20ක් විතර පොදු ජර්නල් එක ගහගන්න. රූල් 20ක විතර පොදු ජර්නල් එකක් ගහගන්න. හරි. ඊළඟට අවිනිශ්චිත ගිණුමක් පැත්තකින් ගහගන්න. අවිනිශ්චිත ගිණුම
ඔන්න ඔය ටික සම්පූර්ණ කරගන්නු. ඒ ඉස්සලාම අර ශේෂ පරීක්ෂමේ වෙනසක් ඇති වෙනවද නැද්ද කියන එක ලියන්න ඉඳ තියාගන්න. ඊළඟට පොදු ජර්නලයේ ප්‍රමාණවත් විදිහට ඇඳගන්න. වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ටික ලියාගන්න. ජර්නල් සටහන් ලියන ගමන් අපි සල්ලක්ෂත් ලියනවා. සල්ලක්ෂත් ලියනවා. ජර්නල් සටහන් ලියන ගමන් සල්ලක්ෂත් ලියනවා. ඊළඟට අවිනිශ්චිත ගිණුම මේක ආරම්භක ශේෂයක් දීලා තියෙනවා. වැරදි ටික නිවැරදි කරාට පස්සේ මේක වැහිලා යයි. වැහිලා යයි. මෙන්න මේක විශේෂයෙන් හදන්න අලුත් එකක් ඒක. සුද්ධලාභ සංශෝධන ප්‍රකාශන. සුද්ධලාභ සංශෝධන ප්‍රකාශනය. කෙටුම්පත් සුද්ධලාභය. කෙටුම්පත් කියන්නේ දීලා තියෙන නැත්නම් වැරදි සුද්ධලාභය කියන එක. කෙටුම්පත් සුද්ධලාභය කියන්නේ වැරදි සුද්ධලාභය. ඊළඟට අපි හදනවා නිවැරදි සුද්ධලාභය යටි. මේක එකතු වෙනවා එකතු කරලා අඩු වෙන ටික අඩු කරලා නිවැරදි සුද්ධලාභයක් ගන්න. නිවැරදි සුද්ධලාභයක් ගන්න. හරි. දැන් මේකට ලකුණු 10ක් විභාගෙදී අනිවාර්යෙන් හම්බ වෙනවා. ලකුණු 10ක් විභාගෙදී හම්බ වෙන ගාණක්. ඒ නිසා වැදගත් ලකුණු 10ක් ලැබෙන නිසා හරි. ඉක්මන රෝල් ටික ගහගන්න. හදලාද? හරිනේ. ලියමුද? දැන් ගණන් ටික හදපුවාම මේක පුළුවන්. ගණන් ඔක්කොම 5ක් දීලා තියෙනවා. මේ ඔක්කොම විභාගයට ආපු ගණන් තියෙනවා කට්ටියගේ. AT විභාගයට ආපු අභ්‍යාස මන් තෝරලා දැම්මේ. ඒතර මේ මට්ටම තමයි පුළුවන් වෙ යුත්තේ. මේකේ ස්ටඩි පැක් එකේ තියෙන අභ්‍යාසය සහ තව විභාග ගණන් ටිකක් තමයි මේක දාලා තියෙන්නේ. ඒ තවදුරටත් නිබන්ධනේ නැති අය ඉන්නවද පොඩ්ඩක් කියන්න බලන්න. ඉන්නවනම් මැසේජ් එකක් දාන්න බලන්න. ටියුට් එක බලා ගන්න ක්‍රමයක් නැති අය. නෑ පුළුවන්. එහෙනම් හරි. පටන් ගන්නකො එහෙනම්. දැන් අපහ මුල ඡේදය කියවන්න. හේරත් ව්‍යාපාරේ 2014 3:31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සම සමාන නොවීයෙන් එහි වෙනස 12400 අවිනිශ්චිතකයේ බැරට සටහන් කරා. ඒක දාගන්න. 12400ක් අවිනිශ්චිතකයේ බැරට පිටපත් කළා තියෙනවා. 12400ක් අවිනිශ්චිත ගිණුමේ බැරට පිටපත් කරලා තියෙනවා. බැරට පිටපත් කළා තියෙනවා. හරිනේ. දැන් අපි වැරදි නිවැරදි කරන ගමන් හදමු. එහෙනම් පළවෙනි වැරද්දට යන්න බලන්න. පළවෙනි වැරද්දට යන්න. මොකද්ද කියන්නේ? රුපියල් 5000ක විකුණුම් ඉන්වොයිසයක් සම්පූර්ණයෙන් මගහැරිලා. විකුණුම් ඉන්වොයිසක් මගහැරුණා කියන්නේ ණයට විකුණුමක් පොත්වල ලියලා නැහැ. ඒක අත්හැරීමේ දෝෂයක්. එහෙනම් මුලින්ම ලියන්න ඕනේ ඉහත වැරදි ඉහත එක් වැරදි ශේෂ පිරික්ස වෙනසක් ඇති වේද නැද්ද? එහෙනම් මේක ලියන්න ශේෂ පිරික්ස වෙනසක් ඇති නොවේ කියන. උඩින්ම ලියන්න ඉඳ තියාගත්තනේ කොටසක්. නැත්නම් මේ ටියුට් එකේම හරි කමන්නේ. ටියුට් එක දැන් ළඟ නැතුවත් ඒ සමහර අය නේ. ශේෂ පිරික්ස වෙනසක් ඇති නොවේ. ශේෂ පිරික්ස වෙනසක් ඇති නොවේ. ශේෂ පිරික්ස වෙනසක් ඇති නොවේ. ඒක හේතුව දැන් හරබැර දෙකම අපි අලුතෙන් ලියන්න වෙනවනේ. අවනිශ්චිත එන්නේ නැහැ කොහොමත් ඒක. දැන් වැරද්ද නිවැරදි කිරීමේ ජනසරල් ලියන්න විකුණුම් ඉන්වොයිසයක් සම්පූර්ණයෙන් මගහැරුණා කියන්නේ ණයට විකුණුමක් ලියලා නැහැ කියන එක. අපි ණයට විකුණුම් ලියනවා කොහොමද? ණය ගැති හර විකුණුම් බැර. ණය ගැති හර විකුණුම් බැර. ලියන්න ජනසටහන් එක. පොදු ජර්නලේ පළවෙනි එක දාලා ලියන්න ණය ගැති පාලන හර ණයගැති පාලන හර කීයද? 5000යි. විකුණුම් බැර 5000යි. ණයගැති පාලන හර 5000යි. විකුණුම් බැර 5000යි. ණයගැති පාලන හර 5000යි. විකුණුම් බැර 5000යි. ණයගැති පාලන හර විකුණුම් බැර. සල්ලක්ෂයක් ලියන්න හැම වෙලේම. මොකද සල්ලක්ෂය?
මගේ හැරුණු විකුණුම් ඉන්වොයිස් වාර්තා කිරීම. නැත්නම් ණයට විකුණුම් වාර්තා කිරීම කියවත් කමන්නේ. මගේ හැරුණු විකුණුම් ඉන්වොයිස් වාර්තා කිරීම. මගේ හැරුණු විකුණුම් ඉන්වොයිස් වාර්තා කිරීම. මගේ හැරුණු විකුණුම් ඉන්වොයිස් වාර්තා කිරීම. ණයගැති පාලන හර විකුණුම් බැර. ණයගැති පාලන හර විකුණුම් බැර. මගේ හැරුණු විකුණුම් ඉන්වොයිස් වාර්තා කිරීම. මගේ හැරුණු විකුණුම් ඉන්වොයිස් වාර්තා කිරීම. දැන් මේකට යන්නේ නැහැ අවිනිශ්චිත යන්නේ නැහැ. නමුත් මේක ලාභ සංශෝධන ගන්න ඕන. දැන් වැරද්දක් නිවැරදි කරද්දී ආදායමක් වැඩි වුණොත් ලාභය වැඩි කරන්න. ආදායම සහ ලාභය අතර තියෙන ධන සම්බන්ධයක් නේ. ආදාය වැඩි වුණොත් ලාභයත් වැඩි වෙනවා. ආදායම අඩු වුණොත් ලාභයත් අඩු වෙනවා. නේද? එතකොට වැරද්දක් නිවැරදි කරද්දී ආදායමක් වැඩි වුණොත් ලාභය වැඩි කරන්න, ආදායමක් අඩු වුණොත් ලාභය අඩු කරන්න. හැබැයි වැරද්දක් නිවැරදි කරද්දී අලුතෙන් වියදමක් වැඩි වුණොත් වියදමක් වැඩි වුණොත් ලාභය අඩු කරනවා. වියදමක් අඩු වුණොත් ලාභය වැඩි කරනවා. වියදම් සහ ලාභය අතර ඍණ සම්බන්ධයක්. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන එකයි හේතුවනේ. එහෙනම් මේක මොකක්ද වෙන්නේ බලන්න. ණයගැති හර විකුණුම් බැර. විකුණුම් ආදාය වැඩි වුණා කියලා ලාභය වැඩි වෙන්න ඕනනේ. ලාභ සංශෝධනයේ විකුණුම් නිසා ලාභය වැඩි කරගන්න. කෙටුම්පත් සුද්ධ ලාභය කීය දීලා තිබ්බේ මේකේ? 1,25,000. එකක් දාගන්න. 1,25,000ක කෙටුම්පත් ලාභයක් දීලා තිබුණා. ඒ කෙටුම්පත් ලාභය අපි නිවැරදි කරනවා. විකුණුම් ආදායම නිසා ලාභය වැඩි වුණා කියලා. විකුණුම් ආදායම නිසා ලාභය වැඩි වුණා. විකුණුම් ආදායම නිසා ලාභය වැඩි වුණා 5,000. හරි. ඊළඟට යන් අපි 2 ගෙවූ වරිපනම් 4,500 වරිපනම් ගිණුමේ වාර්තාගත කර නැත. ඒක එක ගිණුමක දෝෂයක් නේ. වරිපනම් ගේම වරිපනම් ගිණුමට හර කළා නැහැ. එහෙනම් ඒක ශේෂ පිරිසුමෙන් හෙළිදරව් වෙනවනේ. ශේෂ පිරිසෙ වෙනසක් ඇති වේ. පළවෙනි කාරණේ එක ලියලා ඉන්න. ශේෂ පිරිසෙ වෙනසක් ඇති වේ. ශේෂ පිරිසෙ වෙනසක් ඇති වේ. ශේෂ පිරිසෙ වෙනසක් ඇති වේ. ශේෂ පිරිසුමේ වෙනසක් ඇති වේ. ශේෂ පිරිසෙ වෙනසක් ඇති වේ. ශේෂ පිරිසෙ වෙනසක් ඇති වේ. හරි. එතකොට නිවැරදි කිරීමේ සටහන් ලියමු. ගෙවූ වරිපනම් ගාස්තු වරිපනම් ගිණුමේ වාර්තා කරලා නැහැ. දැන් වරිපනම් ගිණුම වාර්තා කරන්න එක ගිණුමක් දෝෂ තියෙනවා නම් අනිවාර්යෙන් අනිත් සටහන අවිනිශ්චිත ගිණුමට යන්න. එහෙනම් වරිපනම් හර අවිනිශ්චිත බැර. වරිපනම් හර 4,500යි. අවිනිශ්චිත බැර 4,500. වරිපනම් හර අවිනිශ්චිත බැර. වරිපනම් හර අවිනිශ්චිත බැර. වරිපනම් හර 4,500යි. අවිනිශ්චිත බැර 4,500. හරි. වරිපනම් ගාස්තු එම ගිණුමට හරනෝ වරද නිවැරදි කිරීම. සලක්ෂණ ලියන්න හැමෙනීම. වරිපනම් ගාස්තුව එම ගිණුමට හරනෝ වරද නිවැරදි කිරීම. වරිපනම් ගාස්තුව එම ගිණුමට හරනෝ වරද නිවැරදි කිරීම. දැන් මේ දෙකෙත් වැඩි ඉවර කරන්නකො. හරිද? වරිපනම් හර අවිනිශ්චිත බැර. ඒතර අවිනිශ්චිත බැර කරනවා වරිපනම් ගිණුමෙන් කියලා. වරිපනම් හර අවිනිශ්චිත බැරවෙන් අවිනිශ්චිත බැර. හරවන ගිණුමේ නමින් දාන්න. වරිපනම් ගිණුමෙන් කියලා දාන්න. ඊළඟට ලාභ සංශෝධනයත් ඕක ගන්නනේ. ලාභ සංශෝධනය මොකද වෙන්නේ කියන්න බලන්න. දැන් වැරද්ද නැති කරද්දි වරිපනම් හර වුණා කියන්නේ වියදමක් වැඩි වුණා. ලාභය නැති කරද්දි නිවැරදි ජනසරණ ලියද්දි වරිපනම් හර වුණා කියන්නේ වියදමක් අලුතෙන් වැඩි වෙලා තියෙනවා. වියදමක් වැඩි වුණා කියලා ලාභය අඩු වෙනවා. වරිපනම් 4,500. වියදම් වැඩි වෙච්ච නිසා ලාභය අඩු වෙයි කියලා දාන්න. එකතු වෙනවා වෙනමත් අඩු වෙනවා වෙනමත් පෙන්නන්න. හරි නේද? වරිපනම් වියදම් වැඩි වුණා ඒ නිසා ලාභය අඩු කරනවා කියලා ගමු. හරි. ඊළඟ කොටස. දෙකෙනෙක් යන්නකො බලන්න තුන. තුන්වෙනි එක
ණයගැති ගිණුම තුලනය කිරීමේදී හරපැත්ත 3000ක් වැඩියෙන් එකතු කර ඇත. දැන් ණයගැති ගිණුම කියවට එතන ණයගැති පාලන ගිණුම කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. පුද්ගලික ගිණුමක වැරද්දක් නම් අපි නිවැරදි කිරීමක් කරන්නත් අවශ්‍ය නැහැනේ. එතන ඒක දීලා තියෙන එකේ අවුලක් තියෙන්නේ. හරි. ණයගැති ගිණුම තුලනය කිරීමේදී හරපැත්ත 3000ක් වැඩියෙන් එකතු කර ඇත. ණයගැති පාලන ගිණුම කියලා හිතන්න. එතන ණයගැති පාලන ගිණුම 3000ක් වැඩිපුර එකතු කරා නම් හරපැත්ත මොකද කරන්නේ අපි? 3000ක් බැර කරපුවාම මේක වැරද්ද නැති වෙනවා. වැඩිපුර 3000ක් ණයගැතියට හර කරලා තියෙනවා නම් අනිවාර්යෙන් ණයගැතියට 3000ක් බැර කරන්න ඕනේ නිවැරදි වෙන්නේ නේ. ණයගැති බැර ඒකත් එක ගිණුමක දෝෂයක්. එහෙනම් අවිනිශ්චිත යනවා. එහෙනම් මුලින්ම ලියමු අපි ශේෂ විශ්වයේ මේකටත් වෙනසක් ඇති වෙයි කියලා නේ. වෙනසක් ඇති වෙයි කියලා ලියන්න. අංක 3 දාලා උඩින්ම ලියන්න ශේෂ විශ්වයේ වෙනසක් ඇති වෙයි කියලා. ශේෂ විශ්වයේ වෙනසක් ඇති වෙයි. ශේෂ විශ්වයේ වෙනසක් ඇති වෙයි. එහෙනම් ජනසරාල් ලියමු. ජනසරාල් ලියමු. ජනසරාල් ලියන්න. මොකක්ද ලියන්නේ? දැන් ණයගැති ගිණුම තුලනය කියද්දී හරපැත්ත 3000ක් වැඩි නම් ණයගැති බැර අවිනිශ්චිත හර. ණයගැති බැර කරන්න බැරද නැති වෙන්නේ නේ. දැන් ජනසරාල් මෙහෙම එන්නේ අවිනිශ්චිත හර. අවිනිශ්චිත හර. අවිනිශ්චිත හර 3000යි. ණයගැති පාලන බැර 3000යි. අවිනිශ්චිත හර 3000යි. ණයගැති පාලන බැර 3000යි. අවිනිශ්චිත හර ණයගැති පාලන බැර. හරි. අවිනිශ්චිත ගිණුම හර 3000යි. ණයගැති පාලන බැර 3000යි. අවිනිශ්චිත හර ණයගැති පාලන බැර. සල්ලක්ෂලියන්. ණයගැති ගිණුම ණයගැති පාලන ගිණුම තුලනය කිරීමේදී හරපැත්ත වැඩිපුර එකතු කළ වරද නිවැරදි කිරීම. සල්ලක්ෂය කියන්නේ ඔය ගනුදෙනුම අපහු ලියනවා කියන්නේ. හරි. ණයගැති පාලන ගිණුමේ හරපැත්ත වැඩිපුර එකතු කළ වරද නිවැරදි කිරීම. ණයගැති පාලන ගිණුමේ හරපැත්ත වැඩිපුර එකතු කළ වරද නිවැරදි කිරීම. එකක් ලියපුවාම මෙහෙම මේ වටිනාකම වහන්න නැතුව මෙතනින් විස්තරේ විතරක් වහලා ඉරක් ගහපුවම ඇති. දැන් මේක අවිනිශ්චිත කියලා දාන්න පුළුවන් එකක් නේ. අවිනිශ්චිත හර වෙනවා. ශේෂ දීලා තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ ලියන්න. ණයගැති කියලා. පොතක්. මේ ලොකු පොතක්. ඉතින් පොත. හරි. අවිනිශ්චිත හර ණයගැති පාලන බැර. අවිනිශ්චිත හර ණයගැති පාලන බැර. මෙන්න අවිනිශ්චිත හර කරා. බැරවන ගිණුමේ නමින් දාන්න ණයගැති කියලා. මේක ලාභ සංසෝධයක් නැහැ. ඒ ඉතින් ණයගැතිව කියන්නේ වත්කමන්නේ. ලාභ සංසෝධය දාන්නේ ආදාය වියදම් විතරයි. හරි. අවිනිශ්චිත දාන්න පුළුවන්. ණයගැති ගිණුමක වෙනස් වෙන එකක් ලාභ සංසෝධනය යන්නේ නැත. ලාභ සංසෝධනය යන්නේ නැහැ. හරි. එහෙනම් ඊළඟට යන්න. 4 රුපියල් 5000ක ගෙවූ ගොඩනැගිලි කොලි මුදල් පොතේ වාර්තා කර ඇත්තේ 500ක් ලෙසය. ඒතර මුදල් පොතේ තමයි වැරද්ද තියෙන්නේ. මුදල් ගිණුමේ වැරද්ද තියෙන්නේ. වෙන තැනක වැරද්දක් නැහැ. එක තැනක වැරද්දක් තියෙන එකක් නේ. තේරුණාද? රුපියල් 5000ක ගෙවූ ගොඩනැගිලි කොලි යන. රුපියල් 5000ක ගෙවූ ගොඩනැගිලි කොලි මුදල් ගිණුමේ හරට ගෙවූ ගොඩනැගිලි කොලි මුදල් පොතේ වාර්තා කරත්තේ 500ක් ලෙස. ඒ කියන්නේ මුදල් වලට බැර කරන්න බෑ කොහොමද? 5000ට 500ක් බැර කරලා තියෙන්නේ. 5000 බැර කරන ඕන තැනට 500ක් බැර කරලා තියෙන්නේ. එතන ශේෂ ඊගේ තියෙනවා. ශේෂ ඊගේ කියලා තියෙනවා. ශේෂ හිතින් ගෙනාවා. අර ආරම්භක ශේෂයක් ගන්න දීලා තිබ්බන්නේ. ඒක පේන්නේ නැහැ ශේෂ ඊගේ.
ශේෂය ඉහතින් ගෙනාවා කියන එක තමයි අදහස් වෙලා තියෙන්නේ. හරි ඒකේ උත්තරෙත් මේක තියෙනවා මම ඒ නිසා පොඩ්ඩක් බලනවා ඒක. ඒ විදිහට තමයි ලියලා තියෙන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ඔය එතන එක බලපු එක හොඳයි. 3:31 කියන දවස් නැත්නම් එතන 4 වෙනි ගණන් දෙනවා පිටිනේ. රුපියල් 5000කට ගෙවූ ගොඩනැගිලි කුලිය මුදල් පොතේ වාර්තා කරත්තේ 500ක් ලෙසයි. දැන් මුදල් පොතේ වාර්තා කරපුවාම ඒක මේකට අරන් තියෙන්නේ මුදල් පොතේ එකතුව කියන්නේ මුදල් ගිණුමේ ලියලා තම මුදල් පොත කියන උපයෝගී පොතක් නේ. එතන ගෙවීම් ජර්නල් එක කියන එක අපි කතා කරන්නේ. ගෙවීම් ජර්නල් ලියලා ඒක ලෙජරේට අරන් නැහැ කියන එක. අඩුවෙන් ලියලා තියෙන්නේ. ගොඩනැගිලි කුලිය 5000ක් වුණාට මුදල් පොතේ ලියලා තියෙන්නේ 500ක් හැටියට. දැන් මුදල් පොතේ 500ක් හැටියට ලිව්වා නම් ඔක මුදල් ගිණුමට යන්නෙත් බැර වෙන්නේ 500ක් හැටියට. ගොඩනැගිලි ගිණුමට යන්නෙත් ගොඩනැගිලි කුලිය ගිණුමට යන්නේ 500ක් හැටියට. තේරුණාද? ඒ නිසා ඒක අපි ගන්නේ ශේෂ පරීක්ෂමේ වෙනසට බල නොපාන එකක් හැටියට. මුලින්ම ලියන්න ශේෂ පරීක්ෂමේ වෙනසක් ඇති නොවේ කියලානේ. ඇති වෙනවද නැද්ද කියලා අහනවනේ ඉස්සෙල්ලා. එහෙනම් ශේෂ පරීක්ෂමේ වෙනසක් ඇති නොවේ කියලා දාගන්න. අපි කතාන 4 වෙනි එක ශේෂ පරීක්ෂමේ වෙනසක් ඇති නොවේ. ශේෂ පරීක්ෂමේ වෙනසක් ඇති නොවේ. කොහොමද අපි මේක ලියන්නේ එහෙමනම්? ඔව් දැන් 5000 වෙනුවට මුදල් පොතේ අදාළ උපයෝගී පොතේ ලියලා තියෙන්නේ 500ක් හැටියට. දැන් උපයෝගී පොතේ එකතුව යනවනේ මුදල් පාලන ගිණුමට බැර කරලා ගොඩනැගිලි කුලිය ගිණුමට හර වෙනවනේ. ඒත් 500 ගානේ ගිහිලා තියෙන්නේ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? දෙකටම අපි 4500 ගානේ එකතු කරන්න ඕනේ. දෙකටම 4500 ගානේ එකතු කරන්න. එහෙනම් ජනසරල ලියන්න මෙහෙම. ගොඩනැගිලි කුලි හර 4500 මුදල් බැර 4500 ගොඩනැගිලි කුලී හර 4500යි මුදල් බැර 4500යි. ගොඩනැගිලි කුලී හර 4500යි මුදල් බැර 4500යි. ඒක සල්ලක්ෂ ලියන්න ගොඩනැගිලි කුලී 5000 ගොඩනැගිලි කුලී 5000 500ක් ලෙස වාර්තා කළ වරද නිවැරදි කිරීම. ගොඩනැගිලි කුලී 5000 500ක් ලෙස සටහන් කළ වරද නිවැරදි කිරීම. ගොඩනැගිලි කුලී 5000 500ක් ලෙස පිටපත් කළ වරද නිවැරදි කිරීම. පිටපත් කළ වරද නිවැරදි කිරීම. හරිනේ? ගොඩනැගිලි කුලී 5000 500ක් ලෙස පිටපත් කළ වරද නිවැරදි කිරීම. ඒක අවිනිශ්චිතයක් නැති එකක්. අවිනිශ්චිතයක් නැති එකක්. හැබැයි ලාභයට බලපානවා. දැන් ගොඩනැගිලි කුලී හර වුණා කියන්නේ වියදමක් අලුතෙන් වැඩි වුණානේ. ලාභය අඩු කරන්න. ගොඩනැගිලි කුලී කියලා ලාභය අඩු කරා. 4500. ඒකත් 4500 එකක් නේ. 4500යි. මුදල් බැර වුණා කියන වත්කමක් අඩු වුණානේ. ඒක ලාභයට බලපාන්නේ නැහැ එතකොටනේ. හරි ඊළඟට පස්වෙනි එකට යන්න. පස්වෙනි එක රුපියල් 4500ක දුන්වට්ටම් ණයගැති ගිණුමේ 5400ක් ලෙස හරට පිටපත් වුණා. හොඳට බලන්න හොඳට බලන්න. 4500ක දුන්වට්ටම් ණයගැති ගිණුමේ ණයගැති ගිණුමේ විතරයි දෝෂ තියෙන්නේ. ණයගැති ගිණුම විතරයි දෝෂ තියෙන්නේ. මේක අවිනිශ්චිත යනවා. අවිනිශ්චිත යනවා. එහෙනම් අපි උත්තරේ ලියනවා. ඉස්සලම ගන්නකෝ ශේෂ පරීක්ෂම වෙනසක් ඇති වේ කියලානේ. ශේෂ පරීක්ෂමේ වෙනසක් ඇති වේ. 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 දැන් බලමු එක කොහොමද වැරද්ද වෙලා තියෙන්නේ කියලා. 4500ක දුන්වට්ටම. දැන් දුන්වට්ටම ණයගැති ගිණුමේ කොයි පැත්තට යන්න ඕනේ? දුන්වට්ටම් කියන්නේ වියදම. දුන්වට්ටම් හර ණයගැති බැර මේ පැත්තට යන්න ඕනේ.
දුන්නට්ටම් ගිණුම හර ණයගැති බැර කියලා යන්න ඕන. තේරුණාද? දුන්නට්ටම් හර ණයගැති බැර. ඒක ලියලා තියෙන්නේ බැර පැත්තේ නෙමේ හර පැත්තේ. හැබැයි ඉලක්කමත් වෙනස් කරලා 5400ක් කියලා ලියලා තියෙන්නේ. බැර පැත්තට යන්න ඕනේ දුන්නට්ටම 4500 හර පැත්තේ ලියලා තියෙනවා කීයක් හැටියටද 5400ක් ලෙස. මේක සම්පූර්ණයෙන් වැරදි. ඉස්සල වැරද්ද නැති කරන්න 5400 මේකට බැර කරන්න. මේ ලියපු වැරද්ද හර පැත්තේ ලියපු 5400 වැරද්ද නැති කරන්න 5400 බැර කරෝතින් මොකද වෙන්නේ? මේ හර බැර සමානලා උත්තරේ බිඳුවක් වෙනවා. උත්තරේ බිඳුවක් වෙනවා. දැන් කෝ දුන්නට්ටම් බැර පැත්තේ පේන්න එපේ. කීයද පේන්න ඕනේ? 4500ක්. එහෙනම් තවත් 4500 මෙතෙන් බැර කරන්න. ඔක්කොම බැර වෙන්න ඕන කීයද දන්නවද? 9900ක් බැර වෙන්න ඕන. තේරුණාද? දැන් හරියට හර බැර අවබෝධය තියෙන්න ඕන. දුන්නට්ටම් ලියන විදිහ දන්න ඕන අපි. දුන්නට්ටම් හර ණයගැති බැර. දුන්නට්ටම් හර ණයගැති බැර. මෙයා මොකද කරලා තියෙන්නේ? දුන්නට්ටම ණයගැතින හර කරලා ඉලක්කමත් වරද්දලා තියෙන්නේ. 4500 ඉලක්කම මාරු කරලා 5400 ඉලා තියෙන්නේ. දැන් මුලින්ම මේ වැරද්දම සම්පූර්ණ නැති කරන්න මේකට බැර කරන්න 5400. හර කරපු 5400ට 5400 බැර කරා කියන්නේ උත්තරේ බැලන්ස් බිඳුවක් වෙනවා. දැන් දුන්නට්ටම බැර පැත්තෙන් 4500 පේන්න එපේ. ඒ නිසා තව 4500 මේකට බැර කරන්න ඕන. බැර කරන්න ඕන. එතකොට ණයගැතියන්ට 9900ක් බැර කරනවා. ඒක ගිනු විතරනේ දෝෂ තියෙන්නේ. එහෙනම් මේක අවිනිශ්චිත තමයි හර කළ යුත්තේ. අවිනිශ්චිත හර කරන්න. ජනසරල් ලියමු අපි අංක 5 දාලා. අවිනිශ්චිත හර 9900. අවිනිශ්චිත හර 9900. ණයගැති පාලන බැර. ණයගැති පාලන බැර. අවිනිශ්චිත හර ණයගැති පාලන බැර. අවිනිශ්චිත හර ණයගැති පාලන බැර. අවිනිශ්චිත හර 9900යි ණයගැති පාලන බැර 9900. දැන් අවිනිශ්චිත කියනකොට ඒක දාගන්න බලන්න එකල ඊළඟ දෙක ලියන්න. අවිනිශ්චිත කියනකොට දාලා ඊළඟ ටික ලියමු බලන්න. මේක WhatsApp එකෙන් ගන්න බෑ නෑ ඉන්නවද? ඒ ආන්සර් කරේ නේ. අනිත් දෙයත් ලියන්න බලන්න. තර අවිනිශ්චිත හර වෙනවා ණයගැති පාලන කියලා නේ. 9900. ඔව් කියන්න. එහෙනම් දැන් කියන්න. එහෙනම් කියන්න. ඔව් එහෙනම් කියන්න. අවුලක් නෑ ඉන්නවා මේ දවස් 10ක් කරන් ඉන්න ඕනේ නේ. දැන් එනවද? ඔව් ඔව් එහෙම ගිහින් දීලා එනවා. ඉතින් අර මග තියන්න ඕනේ ඒකට ඇතුළට ගිහින් දෙනවා. එනවද? පුළුවන් කරන්න පුළුවන්. හරි මම පස්සේ ගන්න දෙන්න. ඇහෙන්නේ මොකද්ද මේ අවුල? පස්සේ ගන්නද මං එන? එලා. පස්සේ ගන්නගේ. ගන්නකො.
හරි ලියන්න යන්නකො ඉස්සරහට තුටි. ඉතින් අපි කතා කරමින් හිටියේ කිවෙනි ගැටලුවද පහනේ පහ. පහ හරිනේ. දැන් හරි. ඉතින් 4500ක දුන්නට ණය ගැති කිනුවේ 5400ක් ලෙස හරට පිටපත්. ඒක සල්ලක්ෂ ලියවද? සල්ලක්ෂය ඔකම ලියන්නේ. රුපියල් 4500ක දුන්නටම 5400ක් ලෙස ණය ගැති ගිණුමට හර වූ වරද නිවැරදි කිරීම කියලා ලියන්න. රුපියල් 4500ක දුන්නටම 5400ක් ලෙස ණය ගැති පාලන ගිණුමේ හරට පිටපත් වූ වරද නිවැරදි කිරීම. 4500ක දුන්නටම ණය ගැති පාලන ගිණුමේ 5400ක් ලෙස හරට පිටපත් වූ වරද නිවැරදි කිරීම. හරට පිටපත් වූ වරද නිවැරදි කිරීම. දැන් උසස් පෙළ වල නම් සල්ලක්ෂ දිවිනැත්ත ලකුණු කපනවා. දැන් මේ ටිප් වල කොහොම බලනවද දන්නේ මොකද අපිට මාක් ස්කීම් එකක් එළියට හම්බෙන්නේ නැහැ මේකේ. උත්තර ටික විතරයි නිකන් දෙන්නේ. උත්තර ටික දුන්නාට මෙතෙන්ද ලකුණු මෙච්චරක් දෙනවා කියලා මාකින් එකක් දෙන්නේ. කොහොම ලකුණු දානවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා සල්ලක්ෂ අනිවාර්යෙන් ලියන්න. සමහරට වඩා ලකුණු දෙනවා ඇති. ඒ කට්ටිය අර මේ පුරුද්දක් වශයෙන් එහෙම මාකින් ස්කීම් එකක් එළියට දෙන්නේ නැහැ. දැන් උසස් පෙළ නම් දෙනවනේ. මෙතෙන් එක ලකුණයි නම ලියනකොට එක ලකුණයි මේ ඉලක්කවල එකයි මේකට දෙකයි කික දෙනවා මේ ලකුණු දෙන පිළිවෙලක් තියෙනවා. දැන් මේ වගේ එහෙම අපිට පිළිවෙලක් කවුරුත් දන්නේ නැහැ දෙන විදිහක්. හරිද? කීයෙන් පාස් කරාද කියලාත් අඩුම තරමේ දන්නේ නැහැ. මොකද අර ඔක්කොම ලකුණු ටික එකතු කරලා ඒ කට්ටිය දැන් පාස් කරන්න ඕන 120යි නම් ලියපු ගානෙන්. ඒතර ඒ 20 ඇතුලේ ඉන්න අන්තිම ලකුණෙන් තමයි පාස් ලකුණු තීරණය කරන්නේ. නේද? දැන් මේ සැරේ ගොඩාක් chance තියෙනවා. ගොඩක්ම ළමට chance තියෙනවා. අඩු ලකුණු ගානකට පාස් වෙන්න පුළුවන්. මොකද දැන් මේ තියෙන අර්බුදකාරී තත්ත්වයක් එක ගොඩක් අය නේ විභාග ලියන එක අතහැරලා තියෙනවා. දැන් මේක උනත් නේද මුලින් අපි පටන් ගන්නකොට සෑහෙන ප්‍රමාණයක් හිටියන්නේ. දැන් ගොඩාක් අය අයින් වෙලා. හරි සමහර විභාග කරන්නේ නැහැ. ඒක අපරාධයක්. ඉතින් මේ පටන් ගත්ත එක නේ කරලම අවසන් කරන එක තමයි හොඳ. ඒ නිසා මේක අපි කරගෙන යන් කොහොමත් තව මාසයක් දෙකක් යනකොට එක්සෑම් එක තියයි දවසක් තීරණය කරයි. ලියන අයට chance එක තියෙන උපරිම පාස් වෙන්න. හරි ඒ chance එක ගන්න පුළුවන් මේ සැරේ. එතන අපි අවිනිශ්චිතකමට දැම්මනේ. හරි. ලාභේ සංශෝධනයේ එතන ඉවර කරන්නේ. 6 වෙනි ගැටලුව. වෘත්තීය ගාස්තු ලෙස ගෙවුවත් 30000 මුදල් පොතේ දෙවරක් වාර්තා වීම. දැන් මුදල් පොතේ දෙවරක් වාර්තා වෙලා නම් මුදල් පොතේ දෙවරක් වාර්තා වෙලා කියන්නේ මුදල් බැර වෙලා තියෙන දෙපාරක් වෘත්තීය ගාස්තු දෙපාරක් හර වෙලා තියෙන. වියදමන්න මේකනේ. ඒ දෙකෙන්ම අඩු කරා නම් හරිනේ. වෘත්තීය ගාස්තු වලින් අඩු කරන්න ඕනේ මුදල් වලුත් අඩු කරන්න. මුදල් හර වෘත්තීය ගාස්තු බැර කියලා තමයි ගන්න ඕනේ. ඒතර ඒක හිරිදරව් නොවන එකක්. ශේෂ පිරික්සයේ වෙනසක් ඇති නොවේ කියලා ගන්න ඉස්සලා. ශේෂ පිරික්සයේ වෙනසක් ඇති නොවේ. ශේෂ පිරික්සුමේ වෙනසක් ඇති නොවේ. ඊට පස්සේ ජන සටහන් ලියා ගන්න. අංක කීයද? 6. වෘත්තීය ගාස්තු 30000 මුදල් පොතේ දෙවරක් ලියවා කියන්නේ ගිණුම් වලටත් දෙපාරක් ඔක් ගිහිලා තියෙනවා. මුදල් ගිණුමටත් දෙපාරක් බැර වෙලා වෘත්තීය ගාස්තු ගිණුමටත් දෙපාරක් හර වෙලානේ. දෙකෙම අඩු කරා. ඒ කියන්නේ වෘත්තීය ගාස්තු බැර කරනවා මුදල් හර කරනවා. මුදල් හර 30000යි. වෘත්තීය ගාස්තු බැර. වෘත්තීය ගාස්තු බැර 30000යි. මුදල් හර 30000යි වෘත්තීය ගාස්තු බැර 30000යි. මුදල් හර වෘත්තීය ගාස්තු බැර. හරි? මුදල් හර 30000යි වෘත්තීය ගාස්තු බැර 30000යි. ඒක ලියන්න සලක්ෂය මොකද්ද? වෘත්තීය ගාස්තු දෙවරක් වාර්තු වරද නිවැරදි කිරීම. වෘත්තීය ගාස්තු දෙවරක් සටහන් වූ 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 වරද නිවැරදි කිරීම. රයිට්. එතන ඒක අවිනිශ්චිතයක් නැහැ. හැබැයි ලාභ සංශෝධනය යනවා. මොකද වෘත්තීය ගාස්තු බැර වුණා කියන්නේ වියදමක් අඩු වුණා කියන එක. වියදම් වල බැර වුණා කියන්නේ වියදමක් අඩු වුණා කියන එක. වියදමක් අඩු වීමේදී ලාභය මක් වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනවා. වෘත්තීය ගාස්තු නිසා ලාභය වැඩි කරන්න. වෘත්තීය ගාස්තු නිසා ලාභය 30000ක් වැඩි කළ යුතුයි. වෘත්තීය ගාස්තු නිසා ලාභය 30000ක් වැඩි කරන්න. රයිට් අවසාන එක 7. පොලි ආදම් ගිණුමේ බැරශේෂය 30000 ශේෂ පිරික්සමේ හර තීරයට උපුටාගෙන ඇත. මේ වියදමක් සේ සලකා කෙටුම්පත් ලාභය ගණනය කර ඇත. වැරදි දෙකක් තියෙනවා.
දැන් පොලි ආදායම් ගිණුමේ බැර ශේෂය ශේෂ පිරිසුමේ හරට අරන් ගියා. එහෙනම් ශේෂ පිරිසුට වෙනසක් වෙනවනේ. ඉස්සරහ ලියන්නකො ශේෂ පිරිස වෙනසක් ඇති වේ කියන්නේ. ශේෂ පිරිසුවේ වෙනසක් ඇති වේ. ශේෂ පිරිසුවේ වෙනසක් ඇති වේ. ඒක අමතක කරන්න බෑ. වෙනසක් ඇති වෙනවද නැද්ද කියන එක පැහැදිලිව ලියන්න ඕනේ. වෙනසක් ඇති වේ. වෙනසක් ඇති වේ. හරිනේ. ශේෂ පිරිසුවේ වෙනසක් ඇති වේ. ශේෂ පිරිසුවේ වෙනසක් ඇති වේ. දැන් අපි වෙනස නිවැරදි කරමු. වැරදි නිවැරදි කරමු. මොකද්ද වැරද්ද? පොලි ආදායම් ගිණුමේ බැර ශේෂ 2000 ශේෂ පිරිසුමට හරට ඇරන්. මේ බලන්න. දැන් පොලි ආදායම් කියන්නේ ශේෂ පිරිසුමට බැර විය යුතු එකක්. පොලි ආදායම කියන්නේ ශේෂ පිරිසුමට බැර විය යුතු. ආදායම් ශේෂ පිරිසුමේ බැරටනේ යන්නේ. ඒක දාලා තියෙන හරට. හරට දාලා තියෙන්නේ. දැන් අපි අර පැත්ත මාරු කරනකොට දෙගුණ කරන්න ඕන කියන කතාව මම කිව්වා එදත් නේ. දැන් බැරට දානවා හරට දැම්මා කියන්නේ මේ හරට දාපු වැරද්ද ඉස්සලා නැති කරන්න එපේ. දැන් හරට දාපු වැරද්ද නැති කරන්න 2000 බැර කරු ගමන් හර බැර සමාන වෙනවා. දැන් කෝ පොලි ආදායම් බැර වෙච්ච දැන් පේන්නේ නැහැ අපිට. එහෙනම් පොලි ආදායම් බැර වෙනේ පේන්න තව 2000 මේකට දාන්න ඕන. ඒ කියන්නේ ශේෂ පිරිසුමට 4000ක් බැර කරන්න ඕන. ශේෂ පිරිසුමට 4000ක් බැර කරන්න ඕන. පැත්ත මාරු වෙනවා තියෙන පොලි ආදායම් කියන ආදායමක් ඒක ශේෂ පිරිසුමේ බැරට යා යුතු එකක්. දාලා තියෙන හරටනේ. දැන් හරට දාපු වැරද්ද නැති කරන්න තමයි 2000ක් බැර කරන්නේ. ඒතකොට හර බැර සමාන වෙනවා. නේද? බැර පැත්තෙන් පේන්ටත් එක්කලා තවත් 2000ක් දාන්න ඕන. ඒතකොට ශේෂ පිරිසුම බැර 4000යි අවිනිශ්චිත හර 4000යි. යන අවසානයේ අවිනිශ්චිත හර. අවිනිශ්චිත හර 4000යි. අපි ශේෂ පිරිසුම කියන එක ලියන්නේ තිත්පේලියක් දානවා කියනේ. තිත්පේලියක් බැර 4000යි. ඔන්න ඔය විදිහට ඉලක්කම් හරියන්න ඕනේ. ඉලක්කම් හරියගෙන නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. අවිනිශ්චිත හර 4000යි ශේෂ පිරිසුම බැර නැත්නම් තිත්පේලියක් බැර 4000යි කියලා ගන්න පුළුවන්. සල්ලක්ෂ ලියන්න අනිවාර්යෙන්. පොලි ආදායම් ගිණුම ශේෂ පිරිසුමට හර වූ වරද නිවැරදි කිරීම. පොලි ආදායම් ගිණුම ශේෂ පිරිසුමට හර වූ වරද නිවැරදි කිරීම. පොලි ආදායම් ගිණුම ශේෂ පිරිසුමට හර වූ වරද නිවැරදි කිරීම. පොලි ආදායම් ගිණුම ශේෂ පිරිසුමට හර වූ වරද නිවැරදි කිරීම. හරි. අවිනිශ්චිත යනවනේ. හර පොලි ආදායම් කියලා ගමුකෝ. දැන් මේ වෙනකොට වැහෙන්න ඕනේ මේක නේද? දැන් වැරද්ද ඔක්කොම දැම්මනේ බලමු. 900යි 16යි 900යි 900යි 9 12යි 16 හරි. ආරම්භක අවිනිශ්චිත ශේෂයක් දුන්නනේ. වැරද්ද ටික නිවැරදි කරාට පස්සේ මේක අනිවාර්යයෙන් වැහෙන්න ඕනේ. දැන් මේක 16 900ට වැහිලා යනවා. ඒක හරි. අපි හදපු ටික හරි කියන එක තමයි එකෙන් කියන්නේ. දැන් මේක අන්තිමට අර ලාභ සංශෝධනයට ගන්නවද පොඩ්ඩක් තීරණය කරන්න බලන්න. ඒක විශේෂයෙන් කියනවා මෙහෙම දෙයක් නේ. පොලි ආදායම් ගිණුමේ බැර ශේෂ 2000ක් ශේෂ පිරිසුමේ හර තීරයට උපුටාගෙන තිබීම මේ වියදමක්සේ සලකා කෙටුම්පත් ලාභයෙන් අඩු කර ඇත. අන්න එතන වැරද්දන්නේ එතකොට. වියදමක් වශයෙන් ලාභයෙන් අඩු කර හැබැයි මේක ආදායමක් නේ. එතන වියදම් වශයෙන් ලියපු වැරද්ද නැති කරන්නත් ඕනේ. ආදායමක් වශයෙන් ලියන්නත් ඕනේ. එහෙනම් මේක දෙගුණයක් ලාභයට එකතු කරන්න වෙනවා. දෙගුණයක් ලාභයට එකතු කරන්න වෙනවා. ඒ කියන්නේ ලාභයට 4000ක් එකතු කරන්න. ඔව් පොලි ආදායම් කියලා 4000ක් එකතු කරන්න. පොලි ආදායම් 4000යි. ඇයි 4000ක් එකතු කරේ? දැනට ඒක ලාභයෙන් අඩු කරලා තියෙන්නේ. දැනට ලාභයෙන් අඩු කරලා තියෙන්නේ වියදමක්සේ සලකලා. වියදමක්සේ සලකලා ලාභයෙන් අඩු කරා නම් ඒක නැති කරන්න ඉස්සල්ලා 2000ක් ලාභයට එකතු කරා. ඒ වියදමක් වශයෙන් ලියප එක නැති කරා. දැන් මේක ආදායමක් වශයෙන් ලියන්නත් එපේ. ආදායමක් වශයෙන් ලියන්න ඕනේ කියන්නේ තව ආදායම වැඩි වෙනවා. එහෙනම් 4000ක් ගන්න. දැන් අවසන් කරන්න 39000ක් එකතු වෙන්න තියෙනවා. 9 5 14යි 3යි 3යි 6යි 1යි. 8500ක් අඩු වෙනවා. 10 5 5යි 13න් 8ක් 5යි 5යි 1යි. 155500ක්. පන්සීයක් නෑ මෙතන 9000යි නේ. එක්ලක්ෂ 55000යි. 14 9 5යි 5යි. 155000ක නිවැරදි ලාභයක් දාගන්න. නිවැරදි ලාභය 155000යි.
මේකනේ දීලා තියෙන වැරදි ලාභේ කිටුම්පත් ලාභේ කියන්නේ ඒක. අපිට 39000ක් එකතු වෙන්න ඕනේ. ඒතකොට 1,64,000ක් වෙනවා. 9000ක් අඩු වෙනවා. ඒතකොට 1,55,000ක නිවැරදි ලාභයක් වෙනවා. නිවැරදි ලාභය 1,55,000යි. හරි. එතන මේකෙන් පස්සේ අපි සංකල්ප පාඩම කරනවා. මේ ටියුට් එකෙන් මම ගහන්න දුන්න සංකල්ප ටිකත් ඊළඟට අපිට ඉතුරු වෙන්නේ අර ලාභ ලාභ ප්‍රකාශය නිෂ්පාදන කිරීමයි කියන පාඩම් දෙක. එතකොට ඉවරයි සිලබස් එක. හරි. නිෂ්පාදන කිරීමයි ලාභ ලාභ ප්‍රකාශය. ඒකෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් එනවා. ඒ දෙක අනිවාර්යෙන් කරගන්න ඕනි. ඒ ටික ඉවර කරලා අපි විභාගයේ දවස් වලට තිබුණ නැත්නම් පේපර්ස් ටිකක් කරනවා. පේපර් ටිකක් කරමු අපි විභාගයට අප් පේපර්ස් ටිකක් නේ. එතකොට තව අවබෝධය වැඩි වෙනවනේ. නේද? වැඩි ප්‍රමාණයක් අභ්‍යාස කරන එක හොඳයි. හරිනේ. එහෙනම් අපි නැවත යනවා තුන්වෙනි අභ්‍යාසයට. දැන් අපි දෙවෙනි අභ්‍යාසය අවසන් කරා. තුන්වෙනි අභ්‍යාසෙ පටන් ගන්න. එතකොට තුන්වෙනි අභ්‍යාසය තියෙන්නේ අල්ගම මහතාගේ ව්‍යාපාරය කියන එක. අල්ගම මහතාගේ ව්‍යාපාරේ 2014 තුලයි 31 දිනට පිළියෙල කළ ලද ශේෂ පරීක්ෂම සම නොවිය. එහි වෙනස 13600 අවිනිශ්චිත කිරීමේ බැරට මේ වගේම තමයි. ශේෂ ඊගේ කියලා බැර කරන්නේ. ශේෂ ඊගේ කියලා බැර කරන්නේ. ඊළඟට විගණනයේදී පහත වැරදි සහ දෝෂ අනාවරණය වුණා. දෝෂ 7යි. දෝෂ 7යි. වැරදි නිවැරදි කිරීමට ජර්නල් සටහන් ගහන පොත් ජර්නලේ අවිනිශ්චිත ගිණුම ඉහත එක් වැරදි නිවැරදි කළ විට ලාභයට වෙන බලපෑම. ඔව් ලාභේ වැඩි වෙනවද අඩු වෙනවද? ඒතර සංශෝධනයක් හදන්න තරම් මේ උත්තරයක් දීලා නැහැ නේ. කෙටුම්පත් ලාභයක් දීලා නැහැ. ඔයක වැඩි වෙනවද අඩු වෙනවද කියලා විතරයි අහලා තියෙන්නේ. ලාභයේ මෙච්චරක් වැඩි වේ මෙච්චරක් අඩු වේ කියලා ලියන්නේ. ඒ ඇති. දැන් අපිට ඉස්සලා එකේ තිබි ලාභයක් දීලා ඒක සංශෝධනය කළ ඉදිරිපත් කරන්නේ. මේක එහෙම සංශෝධනයක් නැහැ. සංශෝධනයක් නැහැ. නිකම්ම හදන්න තියෙන ලාභය වැඩි වෙනවද අඩු වෙනවද කියන එක පෙන්නන්නට විතරයි අහන්න තියෙන්නේ. පොලිටික් ගහ ගන්නකො බලන්න. දැන් 100 එක ලියද්දී ලාභය වැඩි වෙනවද අඩු වෙනවද කීයක්ද කියලා අපි වෙනම ලියමුනේ. 1 2 3 4 ආදී වශයෙන් දාලා. මෙන්න මේ රටාවට තමයි අභ්‍යාසය කරන්න තියෙන්නේ. එහෙනම් මුලින්ම මේ පොදු චර්ල් එක ගහ ගන්න ජන සටහන් 7ක් ලියන්න ප්‍රමාණවත් වෙන විදිහට රූල් 20ක් විතර ගහ ගන්න. අවිනිශ්චිත ගිණුම හදන්න සහ ලාභයට වෙන බලපෑම වෙනවා අපි ලියමු. එකිනෙක අරන්නේ. ඉක්මන් කරන්න. සත්‍ය 21 දක්වා දීර්ඝ කළා. අයියර සර් කෝල් එක නේද? 21 කියන්නේ කොහොමද අද? ඒව දෙනා පටන් ගන්නකො. දැන් අවිනිශ්චිත කිරීමේ ආරම්භක ශේෂ දාගත්තා නේද? බැර ශේෂයක් 13400 දැනට 13600 යන්නේ. ඒක දීලා තියෙනවා. මේක ගාන
ඉවර වුණාට පස්සේ බැලන්ස් වෙලායි සමාන වෙලායි. එක රුපියල් 50000ක කාර්ල උපකරණ නඩත්තු වියදම ප්‍රාග්ධනිත කර ඇත. ඔව් 50000ක කාර්ල උපකරණ නඩත්තු වියදම ප්‍රාග්ධනිත කරා කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනිත කරා කියන්නේ ඔක අර වත්කමක් වශයෙන් සලකලා තියෙන. ප්‍රාග්ධනිත එකතු කරා කියන එක නෙවෙයි ප්‍රාග්ධනිත කරනවා කියන්නේ වත්කමේ පිළිවෙලට එකතු කරලා තියෙනවා. දැන් මේක ඇත්තට වත්කමට එකතු කරන්න බෑනේ. කාර්ල උපකරණ නඩත්තු කියන්නේ අයබාර වියදමක් අපි කතා කරේ අයබාර වියදමක්. නමුත් ඒක ප්‍රාග්ධන වියදමක් වශයෙන් ලියලා තියෙන්නේ කාර්ල උපකරණ වලට දාලා තියෙන්නේ. මේක මූලධර්මයේ මේ ගැටලුවක් නේ. මූලධර්ම දෝෂයක්. මූලධර්ම කඩ කරලා. දැන් කොහොමද අපි නිවැරදි කරන්නේ? කාර්ල උපකරණ වලට දැම්මම ඒක කාර්ල උපකරණෙන් අයින් කරලා නඩත්තු වියදම් ගෙනුවට හර කරන්නේ. හරි? එච්චරයි කරන්නේ. මේක ශේෂ විශ්වයේ හෙළදරව නොවන දෝෂයක්. ලියන්න කාර්ල උපකරණ නඩත්තු හර 50000යි. කාර්ල උපකරණ නඩත්තු හර කාර්යාල උපකරණ නඩත්තු හර 50000යි. කාර්යාල උපකරණ බැර 50000යි. කාර්යාල උපකරණ නඩත්තු හර කාර්යාල උපකරණ නඩත්තු හර 50000යි. කාර්යාල උපකරණ බැර 50000යි. කාර්යාල උපකරණ නඩත්තු හර කාර්යාල උපකරණ බැර කාර්යාල උපකරණ බැර මොකද සල්ලක්ෂය මේ විදිහට කාර්යාල උපකරණ නඩත්තු වියදම කාර්යාල උපකරණ නඩත්තු වියදම කාර්යාල උපකරණ නඩත්තු වියදම කාර්යාල උපකරණ නඩත්තු වියදම කාර්යාල උපකරණ ගිණුමට හර කළ වරද නිවැරදි කිරීම. කාර්යාල උපකරණ ගිණුමට හර කළ වරද නිවැරදි කිරීම. කාර්යාල උපකරණ නඩත්තු වියදම කාර්යාල උපකරණ ගිණුමට හර කළ වරද නිවැරදි කිරීම. කාර්යාල උපකරණ ගිණුමට හර කළ වරද නිවැරදි කිරීම. දැන් අවිනිශ්චිත යන්නේ නැහැ කියලා පැහැදිලිනේ. ඔව්. එතකොට ලාභය මොකද වෙන්නේ මේ සිද්ධිය නිසා? ඔව්. දැන් නිවැරදි කරාට පස්සේ දහන්නේ. පිගරේදී පහත වැරදි දෝෂ අනාවරණය වුණා. එක් වැරද නිවැරදි කළ විට නිවැරදි කරාට පස්සේ අහන්න. නිවැරදි කරාට පස්සේ. එහෙනම් දැන් මේක නිවැරදි කිරීමේ සටහනයි මොකද්ද? කාර්යාල උපකරණ නඩත්තු වියදම් හර කාර්යාල උපකරණ බැරනේ. එතන නඩත්තු වියදම් කියන වියදම වැඩි වුණානේ. වියදම් වැඩි වුණා ලාභය අඩු වෙන්න ඕන. එහෙනම් ලාභය 50000ක් අඩු වෙයි කියලා දාගන්න. C වල 1 ලාභය 50000කින් අඩු වෙයි. ලාභය 50000කින් අඩු වෙයි. ලාභය 50000ක් අඩු වෙයි. ලාභය 50000ක් අඩු වෙයි. ලාභය 50000ක් අඩු වෙයි. ඊළඟට බලන්න රුපියල් 1200ක රක්ෂණ වියදම් ගිණුමේ ශේෂ පරීක්ෂණයේ සටහන් වී නැත. ඔව් 1200ක රක්ෂණ වියදම් ගිණුමේ ශේෂ පරීක්ෂණයේ සටහන් වෙලා නැහැ. ඒ කියන්නේ අපි දන්නවා රක්ෂණ ගාස්තු කියන්නේ වියදමක් ශේෂ පරීක්ෂණයේ හරට යා යුතුයි. ශේෂ පරීක්ෂණයේ හරට යා යුතුයි. ගිහිල්ලාද හරට? ගිහිල්ලා නැහැ. එහෙනම් ශේෂ පරීක්ෂණය විතරයි දෝෂ තියෙන්නේ. ශේෂ පරීක්ෂණ හර අවිනිශ්චිත බැර. අපි ශේෂ පරීක්ෂම කියලා ලියන්නේ තිත් පේලියක් දාලා හර කරන්න. තිත් පේලියක් දාලා හර කරන්න 1200යි. අවිනිශ්චිත බැර 1200යි. තිත් පේලියක් හර කීයද 1200යි. අවිනිශ්චිත බැර. තිත් පේලියක් හර අවිනිශ්චිත බැර. තිත් පේලියක් කර අවිනිශ්චිත බැර. සල්ලක්ෂය ඕකම තමයි. ඉතින් ඕකම ලියන්නේ. මොකක්ද සල්ලක්ෂය? රක්ෂණ වියදම ශේෂ පරීක්ෂණයට හර නොවු වරද නිවැරදි කිරීම. රක්ෂණ වියදම ශේෂ පරීක්ෂණයට හර නොවු වරද නිවැරදි කිරීම. රක්ෂණ වියදම ශේෂ පරීක්ෂණයට හර නොවු වරද ශේෂ පරීක්ෂණයට හර නොවු වරද නිවැරදි කිරීම. රක්ෂණ ගාස්තුව ශේෂ පරීක්ෂණයට හර නොවු වරද නිවැරදි කිරීම. හර නොවු වරද නිවැරදි කිරීම. එතකොට ඒකට අවිනිශ්චිතතාවනේ. ශේෂ පරීක්ෂණ හර අවිනිශ්චිත බැර. එහෙනම් අවිනිශ්චිත බැර කරන්න. ශේෂ පරීක්ෂණ කියලා හරි රක්ෂණ ගාස්තු කියලා හරි කමන්නේ. රක්ෂණ ගාස්තු කියලා මම ගන්නම්. 1200. රක්ෂණ ගාස්තු කියලා 1200ක් බැරට දාගන්න. 1200. දැන් මේකේ මේ ලාභය අඩු වෙනවා කියලා තමයි අරන් තියෙන්නේ අපි අර උසස් පෙරටන් කරද්දී ඔක
ලාභයට වෙනසක් වෙන්නේ නැහැ කියලා ගන්න කමන්න දැන් මේක අපි ගමු එහෙම. දැන් රක්ෂණ ගාස්තු වියදමක් නිසා තමයි එතන ලාභය අඩු වෙනවා කියලා නම් තියෙන්නේ. හරිද? හැබැයි ඉතින් අර ශේෂ පරික්ෂමට යන තොරතුරු ශේෂ පරික්ෂමට ගත්තේ නැතත් අපිට මේ අපි දෙනවා ගිණුම් පියවීමේ සටහන් කියලා වර්ගයක් තියෙනවානේ. ක්‍රොසින් එන්ට්‍රීස් පියවීමේ සටහන් හරහා අපිට ලාභය හොයන්න ගන්න පුළුවන් වෙන නිසා මේක ලාභයට බලපාන්නේ නැහැ කියලාත් අපි ගන්නවා. ඒත් මෙතන ඒක ලාභයට බලපාන විදිහට තමයි අරන් තියෙන්නේ. එතන එච්චර හිතන්න එපා. රක්ෂණ ගාස්තු කියන්නේ වියදමක්. වියදමක් වැඩි වුණා කියලා ලාභේ අඩු කළා පෙන්නන්න. දෙක ලාභය අඩු වේ 1200ක්. ලාභය 1200කින් අඩු වේ. ලාභය 1200කින් අඩු වේ. ලාභය 1200කින් අඩු වේ. ලාභය 1200කින් අඩු වේ කියලා ගන්න. ඊළඟ තුන්වෙනි එක රුපියල් 7500ක ලද වට්ටම් ණයහිමි ගිණුමේ නියෝජ්‍ය වාර්තා කළද එය 5700ක් ලෙස දුන් වට්ටම්කට බැර කර ඇත. දැන් අපි දන්නවා ලද වට්ටම් හර බැර වෙන ආකාරයනේ. ලද වට්ටම් බැර ණයහිමි හර. මොකද්ද? ලද වට්ටම් බැර ණයහිමි හර කියලා තමයි හර බැර වෙන්නේ. ලද වට්ටම් බැර ණයහිමි හර. ඔව් දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. 7500ක ලද වට්ටම් ණයහිමි ගිණුමේ නියෝජ්‍ය වාර්තා කරා. ඒ කියන්නේ ණයහිමියට හර වෙලා හරියට. ලද වට්ටම් බැර ණයහිමි හර. හර සටහන හරි. ඒක දුන් වට්ටම් ගිණුමට බැර කරලා තියෙන්නේ. කීයක් හැටියටද? දුන් වට්ටම් ලද වට්ටම්. අන්දාස්සක් ලෙස දුන් වට්ටමකට බැර කරලා. මම මෙතන දාලා තියෙන්නේ. මේක වැරදිනේ. ලද වට්ටම දුන් වට්ටමකට දාපු එක වැරදි. වැරද්ද නැති කරන්න. වැරද්ද නැති කරන්න 5700 මේකට හර කරනවා. හරි එක ලියන්න. හරි එක ලද වට්ටම කීයද? 7500 ලද වට්ටම. මේක හරි එක. තේරුණාද? 7500ක ලද වට්ටම් නිවැරදිව ණය හිමි ගිණුමේ නියෝජ්‍ය වාර්තා කරලා එය 5700ක් ලෙස දුන් වට්ටමකට බැර කර ඇත. මේ දුන් වට්ටමකට බැර කරපු වැරද්ද නැති කරා. හරි ඉලක්කම ලද වට්ටමකට බැර කරා. මොකද ලද වට්ටම කියන ආදායමන්නේ. බැර සටහනක් එන්න ඕනේ. ඒකට බැර කරා. දැන් මේකේ වෙනසක් එනවනේ. ඒ වෙනස අවිනිශ්චිත ගිණුමට දාන්න. හර බැර එතන සමාන වෙන්නේ නැහැ. ඒ නිසා අවිනිශ්චිත ගිණුමට දාන්න. එහෙනම් ලියවර සටහන ලියමු මේ විදිහට. ඒ වැරද්ද නැති කරන සටහන දුන් වට්ටම් හර වෙනවන්නේ. දුන් වට්ටම් හර කීයද? 5700යි. ඊළඟට මෙතන ලද වට්ටම් බැර වෙන්නේ 7500 නිසා වෙනස කීයක් වෙනවද? 15න් 7ක් 8යි. 1800ක් අවිනිශ්චිත දාන්න. අවිනිශ්චිත හර. ලද වට්ටම් බැර 7500. දැන් හර බැර සමානයි නේද? ඒ විදිහට ගන්න ඕනේ. 7500ක ලද වට්ටම ණයහිමි ගිණුමේ නිවැරදි වාර්තා කියන්නේ ලද වට්ටම් බැර ණයහිමි පාලන හරනේ. ණයහිමි පාලන හර සටහන හරියටම හරි. හැබැයි ඒක දුන් වට්ටමට බැරට දාලා මේ ගන්න. මේක වැරද්ද නැති කරා හරි එක ලියුවත්. දැන් හර බැර සමාන වෙන්නේ මේ ඉලක්කම් දෙකක්නේ. මෙයා බැර කළා තියෙන්නේ වැරදි ඉලක්කමකින් නේද? ඒ වැරදි ගාන විතරයි හර කරන්න ඕනේ. හරි එක මෙතන ලද වට්ටම් බැර කරන්න ඕනේ. වෙනස අවිනිශ්චිත ගිණුමට දාන්න පුළුවන්. වෙනස අවිනිශ්චිත දාන්න පුළුවන්. එහෙනම් අවිනිශ්චිත හර කරන්න ලද වට්ටම් කියලා 1800ක් නේ. ලද වට්ටම් කියලා 1800ක් ගන්න. සලක්ෂය ලියන්න. මොකක්ද සලක්ෂය? සලක්ෂය මේක ලියන්න. 7500ක ලද වට්ටම 7500ක ලද වට්ටම 5700ක් ලෙස දුන් වට්ටම් ගිණුමට බැර කළ වරද නිවැරදි කිරීම. 7500ක ලද වට්ටම 5700ක් ලෙස දුන් වට්ටම් ගිණුමට බැර වූ වරද නිවැරදි කිරීම. දුන් වට්ටම් ගිණුමට බැර වූ වරද නිවැරදි කිරීම. හරි. 7500ක ලද වට්ටම 5700ක් ලෙස දුන් වට්ටම් ගිණුමට බැර කළ වරද නිවැරදි කිරීම. දැන් මට හදලා කියන්නකෝ ලාභය සංශෝධනය කීයද කියලා. ලාභය වැඩි වෙනවද අඩු වෙනවද කොච්චරක්ද?
ඒක සුද්ධ උත්තරේ ගමු ඈ. සුද්ධ උත්තරේ ගමු. ඔව්. දැන් මෙතන තුන් වට්ටම් හර වුණා කියන්නේ වියදමක් වැඩි වෙනවා. ඒතකොට ලාභය අඩු වෙනවනේ. තුන් වට්ටම් හර වුණා කියන්නේ නිවැරදි කිරීමේ සටහනේදී වියදමක් වැඩි වුණා. ඒතකොට ලාභය අඩු වෙනවා 5700. ඊට අමතරව ලද වට්ටම් බැර වුණානේ. ලද වට්ටම් බැර වුණා කියන ආදායමක් වැඩි වෙනවා. ඒතකොට ලාභය වැඩි වෙන්න ඕන. සුද්ධ වශයෙන් වැඩි වෙලා තියෙන කීයද බලන්න. එන අවසාන උත්තරේ ලියාගන්න අංක 3 දාලා ලාභය 1800ක් වැඩි වේ කියලා. ලාභය 1800ක් වැඩි වේ. වැරදි නිවැරදි කරාට පස්සේ ලාභය 1800ක් වැඩි වෙනවා. ලාභය 1800ක් වැඩි වේ. ලාභය 1800ක් වැඩි වේ. ඒක වෙන වරාංගස ලියාගන්න. දැන් ඍණ 5700 ධන 7500 සුද්ධ ප්‍රතිඵලය තමයි 1800ක් ධන කියලා කියන්නේ. මොකද වියදම් හර වුණා කියන්නේ වියදම් වැඩි වුණා. ඒතකොට ලාභය අඩු වුණා. ආදාය වැඩි වුණා කියන්නේ ඒත් ලාභය වැඩි වුණා. මෙතන දාන මෙතන ඍණ. සුද්ධ වශයෙන් ලාභයට 1800ක ධන බලපෑම. 1800ක ධන බලපෑම. ඒකත් හරිනේ. අංක 4. ඒක අවනිශ්චිත දැම්මනේ. ඊළඟට දාලා තියෙන්නේ. බැංකු ණය පොලි ලෙස ගෙවූ 11000 බැංකු ණය ගිණුමට හර කළා. මූලධර්ම කඩ කළානේ. දැන් ණය පොලි ණය කියන දෙකක් නේද? පොලි ගෙවප එක ණය ගිණුමට හර කරන එක සම්පූර්ණ වැරද්දක්. එහෙනම් ණය ගිණුම බැර පොලි ගිණුම හර කියලා නිවැරදි කරන්නේ. ණය පොලි හර 11000යි බැංකු ණය බැර 11000යි. බැංකු ණය පොලි හර හරියට ලියන්න. බැංකු ණය පොලි හර 11000යි බැංකු ණය බැර 11000යි කියලා ලියන්න පුළුවන්. බැංකු ණය පොලි හර 11000යි බැංකු ණය බැර 11000යි. බැංකු ණය පොලි හර බැංකු ණය පොලි හර බැංකු ණය බැර කියද්ද 11000. තර සල්ලක්ෂලියන්ට ගෙවූ ණය පොලිය බැංකු ණය ගිණුමට හර වූ වරද නිවැරදි කිරීම. ගෙවූ බැංකු ණය පොලිය බැංකු ණය ගිණුමට හර වූ වරද නිවැරදි කිරීම. ගෙවූ බැංකු ණය පොලිය බැංකු ණය ගිණුමට හර වූ වරද නිවැරදි කිරීම. බැංකු ණය ගිණුමට හර වූ වරද නිවැරදි කිරීම. ඒක විනිශ්චිතයක් නැහැනේ. නමුත් ඒක ලාභ සංශෝධනය ගන්න වෙනවනේ. ඒ වැරද්ද නිවැරදි කරපුවාම අපි ණය පොලිය ගිණුමට හර වුණානේ. වියදමක් වැඩි වුණා. ණය පොලිය ගිණුමට හර වුණා කියන්නේ වියදමක් අලුතෙන් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ ලාභය අඩු වෙන්න ඕනේ. වියදමක් වැඩි වීම තුළින් ලාභය අඩු වෙනවා. එහෙනම් දාගන්න අංක 4ට අදාළ උත්තරේ ලාභය අඩු වේ. 11000ක් ලාභය අඩු වේ කියලා දාගන්න. ලාභය 11000කින් අඩු වේ. අංක 4 ලාභය ලාභය 11000ක් අඩු වේ. ලාභය 11000ක් අඩු වේ. ලාභය 11000ක් අඩු වේ. කට් වෙද්ද නැහැ ලයිට් ගියා. ඔවින්ඩෝ ගන්න. ලාභය 11000ක් අඩු වේ. එහෙනවද? අනේ ගියා.